ධාරා විදුලිය පාඩමේදී ප්‍රතිරෝධ පද්ධතියක් වෙනුවට තනි ප්‍රතිරෝධයක් හොයන හැටි. ඒ කියන්නේ සමක ප්‍රතිරෝධය හොයන හැටි අපි ඉගෙන ගත්තා. ওই විදිහටම ධාරිත්‍රක කිහිපයකින් සමන්විත පද්ධතියක එම පද්ධතිය වෙනුවට යොදන තනි ධාරිත්‍රකය. ඒ කියන්නේ සමක ධාරිත්‍රකයේ හොයන හැටි ඉගෙන ගන්නත් අපට තියෙනවා. එහෙනම් අපි අද කතා කරන්න යන්නේ ධාරිත්‍රක පද්ධතියක සමක ධාරිතාවයේ සෙවීම සම්බන්ධයෙන්. මාතෘකාවක් ලියා ගන්න සමක ධාරිතාවයේ සෙවීම. සමක ධාරිතාවයේ සෙවීම. එර මූලික වශයෙන් ප්‍රතිරෝධ පද්ධති අපි දෙවර්ගයක් ගැන ඉගෙන ගත්තේ. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතිය සහ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය. ওই විදිහටම ධාරිත්‍රකවලත් ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතිය සහ සමාන්තරගත ධාරිත්‍රක පද්ධතිය ගැන ඉගෙන ගන්න යන්නේ. එහෙනම් මාතෘකාවක් ලියා ගන්න ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතිය. ශ්‍රේණිගතයි කියලා කියන්නේ දැන් අපි ගත්ත ධාරිත්‍රකයක ප්‍රධාන අග්‍ර දෙකක් තියෙනවානේ. මේ ධාරිත්‍රකයේ එක අග්‍රයකට සම්බන්ධ වෙලා තියෙන්නේ තවත් ධාරිත්‍රකයක එක අග්‍රයක් විතරයි නම් එවැනි පද්ධතියක් අපි කියන්නේ ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක් කියලා. ඒට මූලික වශයෙන් අපට ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක් මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක්. හිතන්න මේ ධාරිත්‍රක පද්ධතියට v කියලා විභවාන්තරයක් දෙනවා කියලා. මම උදාහරණයක් හිතන්නම් මේ තියෙන ධන අග්‍රය මේ තියෙන ඍණ අග්‍රය කියලා. ඒ වගේ මේ ධාරිත්‍රකවල ධාරිතාවයන් C1 C2 C3 කියලා ගන්නවා. එතන මේ තියෙන්නේ ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක්. මට හොයන්න ඕනි මේ ධාරිත්‍රක පද්ධතිය වෙනුවට යොදන්න තියෙන තනි ධාරිත්‍රකය මොකක්ද කියලා. සමග ධාරිත්‍රකය. මේ පද්ධතියෙන් වෙනුවට යොදන තනි ධාරිත්‍රකය එනම් සමක ධාරිත්‍රකය මම හිතන්නම් C කියලා. මේ ධාරිත්‍රක පද්ධතියෙම V කියලා විභවාන්තරයක් දුන්නා වගේ මම මෙතන තියෙන තනි ධාරිත්‍රකයටත් V විභවාන්තරයක්ම දෙනවා. අර කියන ධන සහ ඍණ අග්‍ර ටික තියෙනවා. අපි කලින් සතියවල කතා කරා කොහොමද ධාරිත්‍රකයේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතන මම නැවත මතක් කරන්න යන්නේ නැහැ වේගින් කතා කරගෙන යනවා. මේ තියෙන ඍණාග්‍රේනේ වෝල්ටීයතාවස් අපේමේ. මේ ඍණාග්‍රේට සම්බන්ධ තහඩුවෙන් ඍණ ආරෝපණයක් ඇති වෙන තහඩුවට. ඒ දේ සිද්ධ කරගන්නේ එම තහඩුවෙන් ධන Q කියලා ආරෝපණයක් පිට කරගෙන. ඍණාග්‍රේට සම්බන්ධ තහඩුවෙන් ධන Q කියලා ආරෝපණයක් පිට වෙනවා. එහෙම පිට වෙන ආරෝපණය මේ ධන අග්‍රය විසින් ඊට සම්බන්ධ තහඩුවට පොම්ප කරනවා. ඔකනේ වෙන්නේ. එතන මේ ක්‍රියාවලියේදී ආරම්භයේදී උදාසීනව තිබුණු මේ ධාරිත්‍රක තහඩුවෙන් ධන Q ගැලවිලා ගිය නිසා උදාසීනව තිබුණු ධාරිත්‍රක තහඩුවෙන් ධන Q ගැලවිලා ගිය නිසා මෙන්න මේ තහඩුව ඍණ Q කියලා ආරෝපණය වෙනවා. මේ ගැලවිච්ච ධන Q ආරෝපණය දැන් මේ තහඩුවට ආපු නිසා මේ තහඩුව ධන Q කියලා ආරෝපණය වෙනවා. ඔන්න මූලිකව සිද්ධ වෙන දේ. දැන් මේ පද්ධතිය වෙනුවට දාපු තනි එක්කෙනා නම් මේ තියෙන්නේ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය මෙතනත් සිද්ධ වෙන්න එපා. මොකද්ද ක්‍රියාවලිය? ඍණ අග්‍රයට සම්බන්ධ තහඩුවෙන් ධන Q ආරෝපණයක් ගැලවෙනවා. ඔය ධන Q ආරෝපණය ධන අග්‍රයට සම්බන්ධ තහඩුවට පළවා හරිනවා. උදාසීන කෙනකින් ධන Q ගිය නිසා මේ තහඩුව ඍණ Q කියලා ආරෝපණය වෙනවා. උදාසීන කෙනෙක්ට ධන Q ආපු නිසා මේ තහඩුව ධන Q කියලා ආරෝපණය වෙනවා. මූලික වශයෙන් සිද්ධ වෙන්නේ ඔය දේ. සංසිද්ධියක් තියෙනවා සෙති විද්‍යුත් ප්‍රේරණය කියලා. ඒ කියන්නේ ධන ආරෝපණයක් හිතන කිසියම් උදාසීන වස්තුවක් අසලට ගෙනාවා කියලා. මෙන්න මෙහෙම ධන ආරෝපණයක් උදාසීන වස්තුවක් අසලට ගෙන ආවොත් මේ ධන ආරෝපණය සමීපයේ මේ වස්තුව ඍණ ලෙස ආරෝපණය වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධව ධන ලෙස ආරෝපණය වෙනවා. උදාසීන සන්නායකයක් ගාවට ආරෝපණයක් ගෙනාවොත් එම ආරෝපණය අසල සන්නායකයේ කොටස ප්‍රතිවිරුද්ධව ආරෝපණය වෙනවා. ඔන්න ඔය කියන ප්‍රේරණ తত্ত্বය මෙන්න මේ ධාරිත්‍රක තහඩුව තුල හට ගන්නවා. මෙන්න මේ තහඩුවත් උදාසීනයි මේ තහඩුවත් උදාසීනයි එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ ධන Q කියන ආරෝපණය බලපෑම නිසා ඊට සම්බන්ධ මේ තහඩුව අතන කතා කර විදිහටම
ප්‍රේරණ ක්‍රියාවලින් ඍණ Q කියලා ආරෝපණය වෙනවා. ධන Q කියන ආරෝපණය ඉන්න නිසා එයාගේ මොකක් හරි ආකර්ෂණයක් ඉඳලා මේ තහඩුවට ඍණ Q කියලා ආරෝපණයක් සෙට් වෙනවා. පටන් ගන්නකොට මේවා ඔක්කොම උදාසීනව තිබුණේ. උදාසීනව තිබ්බ කෙනාගෙන් එක පැත්තක ඍණ Q ගොඩ ගෙහුණා නම් උදාසීන වෙන ඍණ Q ධන Q වෙන්න ඕනි. එහෙනම් මෙන්න මේ තහඩුව ධන Q කියලා ආරෝපණය වෙනවා. ඔය විදිහටමයි මෙතන තියෙන ඍණ Q කියන ආරෝපණේ බලපෑම හින්දා ප්‍රේරණ ක්‍රියාවලියෙන් අතන කතා කරපු මෙන්න මේ තහඩුවට ධන Q ආරෝපණයක් එනවා. මෙතන තියෙන තහඩුවත් මෙතන තියෙන තහඩුවත් සම්බන්ධ වෙලා තියෙනවා ඒවා උදාසීනයි. මෙයා ධන Q වුණා නම් මේ තහඩුව ඍණ Q කියලා ආරෝපණය වෙනවා. මෙන්න ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතියක ආරෝපණ බෙදී යන හැටි. මම මේකේ ගොඩක් වැදගත් කාරණයක් තියෙනවා කියලා නේද? බලන්න මේ ශ්‍රේණිගත පද්ධතියේ මේ දාරිත්‍රකයේ ආරෝපණයත් Q, මෙයාගෙත් ආරෝපණය Q, මෙයාගෙත් ආරෝපණය Q. වැදගත් දෙයක් තියෙනවා. ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතියක සෑම දාරිත්‍රකයකම සමාන ආරෝපණ ගබඩා වෙනවා. ඊට වඩා විශේෂත්වයක් මේකේ තියෙනවා. මොකද්ද ඒ? මේ දාරිත්‍රකයේ ගබඩා වෙච්ච Q කියන ආරෝපණයම තමයි සමක දාරිත්‍රකයේ ගබඩා වෙලා තියෙන්නේ. මෙන්න ශ්‍රේණිගත පද්ධතියක තියෙන වැදගත් එක ලක්ෂණයක්. ශ්‍රේණිගත පද්ධතියක සෑම දාරිත්‍රකයකම සමාන ආරෝපණ ගබඩා වන අතර එය සමක දාරිත්‍රකයේද ගබඩා වේ. ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතියක සෑම දාරිත්‍රකයකම සමාන ආරෝපණ ගබඩා වන අතර එය සමක දාරිත්‍රකයේද ගබඩා වේ. ඊට පස්සේ ප්‍රතිරෝධ පද්ධතියේදී කතා කරපු දෙයම තමයි තියෙන්නේ. මේ තුන් දෙනාටම V කියලා විභවයක් බෙදනකොට ශ්‍රේණිගතයි නම් මේ සපයන විභවය මේ තුන් දෙනා එකිනෙකා බෙදා ගන්නවා. එහෙන් බෙදාගෙන V1 V2 V3 කියලා ලැබෙනවා කියලා හිතන්නකෝ. මෙතන තනි දාරිත්‍රකයයි තියෙන්නේ. එයාට සපයන්නේ V නම් මේ දාරිත්‍රකය හරහා ක්‍රියා කරන්නේත් ඔය V කියන එක නම තමයි. එතකොට මෙතන තියෙන V කියන විභවාන්තරය තමයි V1 V2 V3 කියලා කෑලි කැඩිලා තියෙන්නේ. එහෙනම් අපිට සම්බන්ධයක් ලියන්න පුළුවන් V කියන එක නා සමාන වෙන්න ඕනි V1 ධන V2 ධන V3ට. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතිය කරපු දෙම තමයි. දැන් මෙතන තියෙන දාරිත්‍රය ගැන හිතුවොත් ධාරිතාවේ C ආරෝපණය Q විභවය V Q සමානයි C විදාන්න පුළුවන්. Q සමානයි CV නම් V කියන්නේ Q බෙදීම C. Q බෙදීම C. V1 මෙතනින් බලන්න. මෙයාගේ ආරෝපණය Q ධාරිතාවේ C1. එහෙනම් Q සමානයි CV දැම්මොත් මෙතන V1 කියලා කියන්නේ Q බෙදීම C1. මෙතන V2 එලෙසම ගන්න පුළුවන් Q බෙදීම C2. මෙතන V3 ගන්න පුළුවන් Q බෙදීම C3 කියලා. දිගටම කැපිලා ගියට පස්සේ දිගටම Q ගෙන් කැපිලා යනවා. අවසානයේ සුළු කරාට පස්සේ සමීකරණයක් ලැබෙනවා. එක බෙදීම C සමානයි එක බෙදීම C1 ධන එක බෙදීම C2 ධන එක බෙදීම C3 කියලා. විතර මේ සමීකරණය සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිවල තිබුණු සමීකරණය වගේම තමයි. එහෙනම් මේ කාරණා ටික දාගන්න මුලින්ම. හරි. එහෙමනම් මෙන්න මේ ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතියේ තියෙන තවත් විශේෂ අවස්ථා දෙකක් අපි කතා කරමු ඊළඟට. විශේෂ අවස්ථා දෙකක්. එකක් තමයි දාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතව තිබුණොත් මොකද වෙන්නේ? දාරිත්‍රක දෙකක්. හිතන්න C1 C2 කියලා දාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතයි කියලා. මෙන්න මෙතෙන්දි ගත්ත ප්‍රතිඵලයම පාවිච්චි කරලා අපි මෙයාට සම්බන්ධතාවය ලිව්වොත් ලියන්නේ කොහොමද? එක යට C සමානයි එක යට C1 ධන එක යට C2 නේ. මේකේ C1 C2 කුඩා පොදු ගුණාකාර ගත්තොත් උඩහට එන්නේ C2 ධන C1 කියලා. ඔකෙන් C කෙනෙක් කෙනා හදාගත්තම C1 C2 බෙදීම C1 ධන C2. එතන මේ තියෙන C කියලා කියන්නේ සමක ධාරිතාවය.
ධාරිත්‍රක දෙකක පද්ධතියේ සමක ධාරිතාවය. සමානලා තියන්නේ C1 C2. C1 C2 කියලා කියන්නේ ධාරිත්‍රක දෙකේ ගුණිතය. පහළ තියෙන C1 ධන C2. ඒ කියන්නේ ධාරිත්‍රක දෙකෙහි එකතුව කියන එක. ඒතර ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක පද්ධතියක් සඳහා මෙන්න මේ ප්‍රතිපලය මතක තියාගන්න. ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතයි නම් සමක ධාරිතාවය හොයන්නේ දෙන්නගේ ගුණිතේ දෙන්නගේ එකතුවෙන් බෙදලා. මේක මතක තියාගන්න ඕනේ මේක හරියන්නේ ධාරිත්‍රක දෙකකට විතරයි. මේ ප්‍රතිපලය මතක තියාගෙන සමහර ළමයි ධාරිත්‍රක තුනකටත් මේ වැඩේ කරන්න යනවා. ධාරිත්‍රක තුනක් ශ්‍රේණිගත තිබුණොත් තුන් දෙනාම ගුණ කළා තුන් දෙනාගේ එකතුවෙන් බෙදෙනවා. ඒක වැරදි. හරියන්නේ දෙන්නෙක්ට විතරයි. එහෙනම් මේ තමයි ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගත නම්. තවම විශේෂ කාරණයක් කතා කරනවා. ඒ තමයි ධාරිත්‍රක විශාලත්වයෙන් සමානව කිහිපයක් සමාන්තරගත නම්. හිතන ධාරිතාවයේ C නෝට් කියලා. ධාරිතාවයේ C නෝට් වෙන කට්ටිය n ගාණක් ඉන්නවා කියලා හිතන්න. ධාරිතාවයේ C නෝට් වෙන ධාරිත්‍රක n ගාණක් ශ්‍රේණිගතව ඉන්නවා. අපි සමකය හොයමු එහෙනම්. එකයට C සමානයි ලියන්න වෙන එක්කෙනෙක් එකයට C නෝට්. ධන එකයට C නෝට්. ධන එකයට C නෝට්. ඔන්න ඔහොම ලියන්න වෙනව නේද n වතාවක්? n වතාවක් ලියන්න වෙනවා. එකයට C නෝට් කියන කට්ටිය n වතාවක් එකතු කරන එක එකයට C නෝට් වැඩි කිරීමෙන් කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ එකයට C සමානයි එකයට C නෝට් වැඩි කිරීමෙන්. එහෙනම් පරස්පරය ගත්තොත් C සමානයි C නෝට් බෙදීමෙන් වෙනවා. මෙන්න මේකත් වැදගත් දෙයක්. විශාලත්වයෙන් සමාන ධාරිත්‍රක කිහිපයක් ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් විශාලත්වයෙන් සමාන ධාරිත්‍රක කිහිපයක් ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් මොකද C නෝට් කියලා කියන්නේ එක්කෙනෙක්ගේ අගය. එක් ධාරිත්‍රකයක අගය. බෙදලා තියෙන්නේ n ගෙන්. මොකද n කියලා කියන්නේ ධාරිත්‍රක සංඛ්‍යාව. මෙන්න මේ කාරණේ වැදගත්. සමාන ධාරිත්‍රක කිහිපයක් ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් සමක ධාරිතාවය හොයන්න පුළුවන් එක් ධාරිත්‍රකයක අගය ධාරිත්‍රක සංඛ්‍යාවෙන් බෙදලා. උදාහරණයකට හිතන්න ධාරිතාවයේ 12ක් වන හිතන ධාරිතාවයේ 12ක් වන ධාරිත්‍රක තුනක් ශ්‍රේණිගතයි කියලා. 12 12 12 ඉන්නවා කියලා හිතන්න. එහෙනම් කරන්න තියෙන්නේ එකකගේ 12 බෙදීම ඉන්න ගාන 3 12 බෙදීම 3 4යි කියලා ගන්න පුළුවන්. විශාලත්වයෙන් සමාන ධාරිත්‍රක ශ්‍රේණිගතයි නම් එක්කෙනෙක්ගේ අගය ධාරිත්‍රක සංඛ්‍යාවෙන් බෙදුවා නම් වැඩේ හරි. මෙන්න මේ කාරණා දෙකක් දාගන්න. හරි. අපිට ඊළඟට මේ ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක ලබා ගන්න පුළුවන් තවත් විශේෂ කාරණයක් තමයි විභව බෙදුම් මූලධර්මය. අපි දැක්කනේ ශ්‍රේණිගත අයට සපයන විභවාන්තරය එක් එක්කෙනා බෙදා ගන්නවනේ. හිතන්න මේ වගේ මර කලින් උදාහරණයම ගත රූපෙම තමයි ගන්නෙ. ධාරිතාවයේ C1 C2 C3 වෙච්ච අය විභව බෙදාගන්නේ V1 V2 V3 කියලා හිතමු. මට හොයන්න ඕනි කරනවා V1ට V2ට V3 අනුපාතය. මේ කලින් ගත ප්‍රතිඵලම තමයි. V1 කියන්නේ Q බෙදීම C1. V2 කියන්නේ Q බෙදීම C2. V3 කියලා කියන්නේ Q බෙදීම C3. එතකොට ඒ අනුපාත සුළු කිරීමේදී මෙතන තියෙන Q කියන එක්කෙනා සම්පූර්ණයෙන් කැපිලා ගිහිල්ලා සුළු කරද්දී මේ Q කියන එක්කෙනා කැපිලා ගිහිල්ලා මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් එනවා. මොකද ලැබෙන්නේ? ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියේ විභව බෙදා ගන්න අනුපාතය සමාන වෙන්නේ ධාරිත්‍රකවල පරස්පරයන්ගේ අනුපාතයට.
විභව බෙදා ගන්න අනුපාතය සමාන වෙන්නේ දාරිත්‍රකයන්ගේ පරස්පර අනුපාතයට. විභව බෙදුම් මූලධර්මය කියලා මෙන්න මේ කාරණයක් දාගන්න. අපි එන යටතේ උදාහරණයක් හදමු විභව බෙදුම් මූලධර්ම යටතේ. මෙන්න මේ ගාන හදන්න බලන්න. එක බලා ගන්න මම කියා දෙන්නම්. හිතන්න දාරිත්‍රක දෙකක් ඉන්නවා. මම ගන්නම් මයික්‍රෝෆැරඩ් 4යි මයික්‍රෝෆැරඩ් 3යි. මේගොල්ලන්ට දීලා තියෙනවා කියලා හිතන්න වෝල්ට් 21ක විභවාන්තරයක්. හොයාගන්න අවශ්‍යයි මෙන්න මේ එක් එක්කෙනාට ලැබෙන විභව අන්තර V1 V2 මොනවද කියලා. මොකක්ද තියරි එක? විභව බෙදාගන්නේ දාරිත්‍රක පරස්පර අනුපාතයටනේ. ඒ කියන්නේ V1ට V2 කාට සමාන වෙන්න ඕනේ? V1ට V2 සමාන වෙන්න ඕනේ 4ට 3 නෙමෙයි පරස්පර අනුපාත. ඒ කියන්නේ 1යට 4ට 1යට 3. 1යට 4ට 1යට 3. දැන් මේක සුළු කරද්දී අපට දිගටම එකම සංඛ්‍යාවකින් වැඩි කරන්න පුළුවන්. වැඩි කරන්න ලේසිම සංඛ්‍යාව වෙන්නේ 12නේ. දිගට මේ පැත්ත 12න් වැඩි කරොත් එන්නේ 3ට 4. ඒ කියන්නේ V1ට 3ක් ආවොත් V2ට 4ක් එනවා කියන එක. V1ට V2 3ට 4යි කියන්නේ V1ට 3ක් නම් V2ට 4යි. අපිට පුළුවන් එහෙමනම් V1 ගණනය කරගන්න. V1ට 3ක් එන්නේ V2ට 4ක් ආවොත් නේ. ඒ කියන්නේ දෙන්නටම 3යි 4යි 7ක් එන්නේ. දෙන්නටම 7ක් ආවොත් V1ට 3යි. දැන් දෙන්නටම දීලා තියෙනවා 21ක්. එන සුළු කරාම වෝල්ට් 9යි. අපිට බලන්න V2ත් හොයාගන්න ඔය විදිහටම. V2ට 4ක් එනවා V1ට 3ක් ආවනම්. දෙන්නටම 7ක් ආවොත් V2ට 4යි. එහෙනම් 21ක් ආවොත් වෝල්ට් 12 කියලා ගන්න පුළුවන්. ඔන්න ඉදිරිය පුළුවන් අපිට විභව බෙදුම් මූලධර්මයේ සම්බන්ධව සරල ගණක් හදන්න. මේක හදාගන්න. ඊට පස්සේ මේ ගණන හදන්න බලන්න. 2 3 4 කියලා දාරිත්‍රක තුනක් තියෙනවා. ඒ දාරිත්‍රක තුනට වෝල්ට් 39ක් දීලා තියෙනවා. එක් එක්කෙනා ලැබෙන විභවාන්තර හොයන්න තියෙනවා. හදන්න එහෙනම්. එතන වෙන්නේ මේ V1ට V2ට V3 සමාන වෙන්නේ 2ට 3ට 4 නෙමෙයි පරස්පර 1යට 2ට 1යට 3ට 1යට 4. දිගට වැඩි කරන හරි 12න් 12න් වැඩි කරාම මෙතන 6යි මෙතන 4යි මෙතන 3යි. V1ට V2ට V3 12ට 4ට 3යි. sorry 6ට 4ට 3යි. එහෙනම් පුළුවන් V1 හොයන්න. V1ට 6ක් එන්න ඕනේ. ඔක්කොම කීයක් ආවොත්ද? V1ට 6ක් එන්නේ හරි මේ බලන්න. V1ට 6ක් එන්නේ V2ට 4කුයි V3ට 3කුයි ආවොත්. ඒ කියන්නේ ඔක්කොම 13ක් වුණොත් V1 ගන්නම 6ක්. ඔක්කොම 13ක් නම් V1 6ක් ගන්නවා. ඔක්කොම කීයක් දීලා තියෙනවද? 39ක් දීලා තියෙනවා. හරි. V1 6ක් ගන්න ඔක්කොම 13ක් නම්. එහෙනම් 39ක් නම් 3ෙන් කැපිලා ගිහිල්ලා වෝල්ට් 18යි. වෝල්ට් 18යි. අපිට බලන්න V2 හොයන්න ওই විදිහටම. V2ට 4ක් එන්නේ ඔක්කොම 13ක් නම්. එහෙනම් 39ක් වුණොත් 12යි. V2 12යි. V3 හොයන්න පුළුවන්. V3ට 3ක් එන ඔක්කොම 13ක් නම්. එහෙනම් 39ක් වුණොත් සුළු කරාම වෝල්ට් 9ක් කියලා ලැබෙනවා. ඔන්න විභව බෙදෙන හැටි අපි හොයාගත්තා. විභව බෙදෙන හැටි. දාගන්න ඒ ගණන් ටික. අපි මේ ගත්ත ප්‍රතිඵල පාවිච්චි කරලා පොඩි ගණන් කීපයක් හදමු. මුලින්ම මේ ගණන් ලියා ගන්නකො. හිතන්න දාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතයි. එක්කෙනාගේ ෆැරඩ් 2යි අනිත් එකාගේ ෆැරඩ් 3යි කියලා හිතන්නකො. දෙන්නෙක් නම් ඉන්නේ බොහොම ලේසියෙන් සමකය හොයන්න පුළුවන් නේ. දෙන්නෙක් නම් ඉන්නේ සමකය හොයන්න මොකක් කළාද? දෙන්නගේ ගුණිතය බෙදන්න ඕනේ දෙන්නගේ එකතුවෙන්.
දෙන්නගේ ගුණිතය දෙවරක් 3. බෙදන්න ඕනි දෙන්නගේ එකතුවෙන් 2 ධන 3. ඒ කියන්නේ 6 බෙදීම 5යි ෆැරඩ්. ඔන්න තව සුළු කරොත් 1.2 ෆැරඩ් වෙනවා. මම තව ගණක් හදන්නම්කෝ. හිතන්න මේ ගාන ඉන්නේ දාරිත්‍රක 3ක් ශ්‍රේණිගතව. 2යි 3යි 4යි. දැන් මේකෙදි සමක ධාරිතාව වෙන මේ ප්‍රතිඵලය පාවිච්චි කරන්න බෑ. මේ ගාන හදද්දී අපට සිද්ධ වෙන සූත්‍රයට යන්න. එකයට c සමානයි එකයට c1 ධන c2 ධන c3 නේ. ඒ කියන්නේ එකයට 2 ධන එකයට 3 ධන එකයට 4. කුඩා පොදු ගුණාකාරය ගන්න පුළුවන් 2 3 4 12. 12න් ගත්තා මෙතන 6යි මෙතන 4යි මෙතන 3යි. එනෝක සුළු කරාම එනවා සමක ධාරිතාවය 12 බෙදීම 13යි ෆැරඩ් කියලා. ආසන වශයෙන් 0.92යි. දැන් මෙහෙම ශ්‍රේණිගත දාරිත්‍රක කිහිපයක් තියෙනකොට මේ ගාන විසඳන්න පුළුවන් පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. මම ඒ කෙටි ක්‍රමයට එන්න කලින් මෙහෙම දෙයක් කියන්නම්කෝ. ඔබලා දැන් බලා ගන්නකො හැමෝම. හිතන්න ධාරිතාවයේ 16 වන දාරිත්‍රක 4ක් ශ්‍රේණිගතයි නම් මොකද සමක ධාරිතාවේ? සමාන දාරිත්‍රක කිහිපයක් ශ්‍රේණිගත නම් එකක අගේ බෙදීම ඉන්න ගානන්නේ 16 එකක අගේ ඉන්න ගාන 4යි ෆැරඩ් 4ක් එනවා. අපි හිතමු මෙහෙම දෙයක්. හිතන ධාරිතාවේ 12 ගානේ වෙන දාරිත්‍රක 3ක් ශ්‍රේණිගතයි. එහෙමනම් සමකය හොයන්නේ එකක අගේ 12යි ඉන්න ගාන 3යි 12 බෙදීම 3 ඒත් ෆැරඩ් 4යි. ඔන්න අපි හිතමුකෝ මෙහෙම දෙයක්. හිතන්න ෆැරඩ් 8 ගානේ ධාරිතාවයේ තියෙන දෙන්නෙක් ශ්‍රේණිගතයි කියලා. එහෙනම් සමක ධාරිතාවයේ ඉන්නේ එකක අගේ 8යි ඉන්න ගාන 2යි 8 බෙදීම 2 ෆැරඩ් 4යි. මම මේ විවිධාකාර දාරිත්‍රක පද්ධති ගත්තේ මේ තුන් දෙනාගේම සමක ධාරිතාවයේ 4ක් වෙන්නයි මම ගාන හැදුවේ. මේක අපට ඕන අනිත් පැත්තට හිතන්න බැයිද? 16 ඒව 4ක් ශ්‍රේණිගතයි නම් සමකය 4යි. අනිත් පැත්තට හිතුවොත් ධාරිතාවය ෆැරඩ් 4ක් වන කෙනෙක් වෙනුවට ධාරිතාවයේ 12ක් වන 4ක් ශ්‍රේණිගතව දාන්න පුළුවන්. හරි පැහැදිලිනේ? ධාරිතාවය ෆැරඩ් 4ක් වන දාරිත්‍රකයක් වෙනුවට මොකක් කරන්න පුළුවන්ද? ධාරිතාවය 16ක් වන දාරිත්‍රක 4ක් දාන්න පුළුවන්. ඕන්න මොකක් කරන්න පුළුවන්ද? ඕන්නම් ෆැරඩ් 4ක දාරිත්‍රකයක් හදාගන්න ෆැරඩ් 4ක දාරිත්‍රකයක් හදාගන්න ෆැරඩ් 12 දාරිත්‍රක 3ක් ශ්‍රේණිගත කරා නම් හරි. ෆැරඩ් 12ව 3ක් ශ්‍රේණිගත කරා නම් 4යි. ඕනි නම් ෆැරඩ් 8 ඒ දාරිත්‍රක 2ක් ශ්‍රේණිගත දැම්ම නම් හරි. තනි 4යි ෆැරඩ් දාරිත්‍රකයේ වෙනුවට මෙන්න මේ සංයෝජන දාන්න පුළුවන්. ඉතින් මේව අපට අවශ්‍ය විදිහට දාගන්න පුළුවන් නේ. කෙනෙක්ට ඕනම් පුළුවන් ධාරිතාවයේ ෆැරඩ් 4ක් හදාගන්න ෆැරඩ් 20ක් වන දාරිත්‍ර කීයක් දාලාද? ෆැරඩ් 20ක් වන දාරිත්‍රක 5ක් දැම්මොත් ධාරිතාවයේ 4යි. ඕනම් පුළුවන් මෙහෙම කරන්න. ධාරිතාවයේ ෆැරඩ් 100ක් වන දාරිත්‍රක හිතලා කියන කීයක් දාන්න තියෙන්නේ? ධාරිතාවයේ 4ක් කරගන්න පුළුවන් ධාරිතාවයේ 100ක් වන අය 25ක් ශ්‍රේණිගතව දාලා. එතකොට 100 බෙදී 25 4යි. එහෙනම් මෙන්න මේ තරකය දැනගත්තට පස්සේ මෙන්න මෙවැනි ගණන් හදන්න අපට එක්තරා ආකාරයක ක්‍රමවේදයක් හදාගන්න පුළුවන්. මම කියා දෙනවා ඒක එන විදිහ. ඒක හොඳට තේරුම් ගන්න හරි. මෙන්න මේ කාර්යයත් එක තමයි යන්නේ. තනි දාරිත්‍රකයක් වෙනුවට විශාල ශ්‍රේණිගත වෙනත් දාරිත්‍රක සමූහයක් ගැන හිතන්න පුළුවන්. අපේ ගානේ දීලා තිබුණේ ධාරිතාවය ෆැරඩ් 2 ෆැරඩ් 3 ෆැරඩ් 4නේ. ওই ධාරිත්‍රක තුන ගන්න දීලා තියෙන්නේ. මෙම හිතන්න ඕනේ. දැන් මේ ධාරිතාවයේ දෙන සංඛ්‍යාවල ලවය ගැන හිතන්න. මේකේ ලවය 2යි, මේකේ ලවය 3යි, මේකේ ලවය 4යි. ලවයේ කුඩා පොදු ගුණාකාරය ගන්න. එහෙම ගන්න ඇයිද කියලා තේරුම් ගන්නත් පුළුවන්. මෙන්න මේ සුළු කිරීමේදී මෙන්න මේ අපි ලබා ගන්න 12 කියන්නේ මේ ගොල්ලන්ගේ ලවයන්ගේ කුඩා පොදු ගුණාකාරය. ඒක තමයි ගන්න. ඔයගොල්ලෝ මේ ධාරිත්‍රකවල ලවයන්ගේ
කිසියම් සංයෝජනයකින් මේක දාරිත්‍රකයක් හදාගන්න උත්සාහ කරන්න. 2 3 4 කියන තුන් දෙනාගේ ලවයේ කුඩා බොදු ගුණාකාරය 12 නේද? ඔයගොල්ලෝ බලන්න ෆැරඩ් 2 ෆැරඩ් 12 ඒවා කීයකින් හදන්න පුළුවන්ද කියලා. ෆැරඩ් 2ක් හදන්න පුළුවන්. ෆැරඩ් 12 ඒවා 6ක් දාගත්තා නම්. මෙන්න මෙතන ඉන්න ෆැරඩ් 2 වෙනුවට ෆැරඩ් 12 ඒවා 6ක් ඉන්නවා කියලා හිතන්න පුළුවන්. මෙතන ෆැරඩ් 3 වෙනුවට හිතන්න ෆැරඩ් 12 ඒවායි. ෆැරඩ් 3ක් හදා ගන්න පුළුවන්. ෆැරඩ් 12 ඒවා 4ක් හදාගත්තොත්. ශ්‍රේණිගතව තියාගත්තොත්. ඔය විදිහටම ෆැරඩ් 4 හදා ගන්න පුළුවන්. ෆැරඩ් 12 ඒවා 3ක් ශ්‍රේණිගතව දාලා. ඇත්තටම තියෙන්නේ 2යි 3යි 4ක්. හැබැයි මෙතන 2 කියන කෙනා වෙනුවට හිතෙන් මවා ගන්න 12 දාරිත්‍රක 6ක් මෙතන දාගන්න පුළුවන්. මෙතන 3 කියන කෙනා වෙනුවට 12 දාරිත්‍රක 4ක් දාගන්න පුළුවන්. මෙතන 4 කියන කෙනා වෙනුවට 12 දාරිත්‍රක 3ක් දාගන්න පුළුවන්. එහෙනම් ඔක්කොම 12 දාරිත්‍ර කීයක් තියෙනවද? මෙතන 12 ඒවා 6යි, මෙතන 12 ඒවා 4යි, මෙතන 12 ඒවා 3යි. 12 දාරිත්‍රක 13ක් තියෙනවා. දැන් හිතෙන් මවා ගන්න මේ පද්ධතිය වෙනුවට 12 දාරිත්‍රක 13ක් තියෙනවා. විශාලත්වයේ සමාන දාරිත්‍රක රාශියක් ශ්‍රේණිගතව ඉන්නවනම් එක්කෙනෙක්ගේ අගය ඉන්න ගාණෙන් බෙදුවනම් හරිනේ. සමග ධාරිතාව හොයන්න පුළුවන්. එක්කෙනෙක්ගේ අගය 12 ඒවා ඉන්නේ බෙදන්න ඉන්න ගාණෙන් 13යි. බොහොම ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් මේ. මෙතන ගත්ත උත්තරෙම තමයි ආවේ. ටිකක් සුළු කිරීම පුරුදු වුණාට පස්සේ මේ මෙහෙම සුළු කරනවට වඩා මීට වඩා මේ ක්‍රමෙන් උත්තරේ ගන්න කලෙසි. හරිම ලේසි. අපිට තව ගණක් හදමු ওই විදිහටම. මේ ගණ තේරුම් අරගත්තට පස්සේ මෙන්න මේ ගණ හදන්න බලන්න. මෙන්න මේ දාරිත්‍රක පද්ධතියේ සමක දාරිත්‍ර හොයලා දෙන්න බලන්න. මෙන්න මේ ටික මුලින් ලියා ගන්න. හරිද? මේ තරු දකුණු දාලා මොනවා හරි කළා මේ කාරණා ටික ලියාගෙන ඊට පස්සේ මෙන්න මේ ගණ හදලා දෙන්න බලන්න මට. හරි. එහෙනම් මේ ගණ බලමුකෝ. මේකත් අපට ඕනනම් පුළුවන් මෙතන කරපු විදිහටම සමීකරණට ආදේශ කරලා සුළු කළ ගන්න. හැබැයි ඊට වඩා බොහොම ලේසියෙන් හදන්න පුළුවන් මම කියා දුන්නු මෙන්න මේ කෙටි ක්‍රමේ පාවිච්චි කරොත්. මොකද මම කරන්න කිව්වද? මුලින්ම ලවයේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්න. 2 3 4 5 කියන ඉලක්කම් 4 දෙනාගෙම කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 60. ඔයගොල්ලෝ උත්සාහ කරන්න මේ දීලා තියෙන දාරිත්‍රක 60 ඒවයින් ලියන්න පුළුවන්ද කියලා. 60 ඒවයින් කීයක් දැම්මොත් දෙකක් හැදෙන්නේ? 60 ඒවා 30ක් දැම්මොත් දෙකක් නේද හැදෙන්නේ? 60 බෙදීම 30යිනේ. තුනක් අපට හදා ගන්න පුළුවන් 60 දාරිත්‍රක 20ක් දාලා. 60 දාරිත්‍රක 20ක් දැම්මොත් 60 බෙදීම 20 3යි. හතරක් හදා ගන්න පුළුවන් 60 දාරිත්‍රක 15ක් දාලා. 60 බෙදීම 15 4යි. පහක් හදා ගන්න පුළුවන් 60 දාරිත්‍රක 12ක් දාලා. 60 දාරිත්‍රක 30කුයි 20කුයි 15කුයි 12කුයි ඉන්නේ ඔක්කොම කීයද? 30යි 20යි 50යි 50යි 27යි 77යි. ෆැරඩ් 0.78ක් කියනවා. අතව ගණන් දෙන්න. හරි. මේක හදන්න බලන්න. ඔක්කොම ෆැරඩ් වලින් කියලා හිතන්න. 2 බෙදීම 3යි 3 බෙදීම 2යි 1යි. මම මුලින්ම ලවයන්ගේ කුඩා පොදු ගුණාකාරය ගැන හිතන්න. ලවයේ කුඩා පොදු ගුණාකාරය මෙතන ලවයේ 2යි මෙතන ලවයේ 3යි මෙතන ලවයේ 1යි. 2 3 1 කුඩා පොදු ගුණාකාරය 6. 6ව කීයක් දැම්මොත්ද 2 බෙදීම 3 එන්නේ? 2 බෙදීම 3ක් ගන්න පුළුවන් 6ව 9ක් දැම්මනම්. හරිද? 6 බෙදීම 9 කියන 2 බෙදීම 3යි. 3 බෙදීම 2ක් ගන්න පුළුවන් 6 ඒවා 4ක් දැම්මනම්. 6ව 4ක් දැම්මනම් එනවා. අපිට එකක් ගන්න පුළුවන් ධාරිතාවයේ 6ක් වන අය 6ක් දැම්මොත්. එහෙනම් ධාරිතාවයේ 6ක් වන අය කීයක් ඉන්නවද? 9කුයි 4කුයි 6කුයි ඒ කියන්නේ 19ක්. එහෙනම් සමක ධාරිතාවය ෆැරඩ් 6 ඒවා 9යි 4යි 6යි 19යි. 6 බෙදීම 19යි ෆැරඩ් වෙනවා. ඔන්න ඔය විදිහට බොහොම ලෙහෙසියෙන් කෙනෙක්ට ඔය කෙටි ක්‍රමය පැහැදිලි නැත්නම් හරියට ඇඟට ආවේ නැත්නම් මේ සාමාන්‍යයෙන් ගාන හදන සමීකරණ දාලා හදන කිසි ගැටලුවක් නැහැ. නමුත් මේ ක්‍රමය ආපු කට්ටිය
මෙතන ඊපස්සේ ශ්‍රේණිගත ධාරිත්‍ර ගණන් හදද්දී මෙන්න මේ කෙටි ක්‍රමයේ පාවිච්චි කරලායි ගණන් හදන්න ඕනේ. හරිනේ. ඔතනින් පස්සේ තව පොඩි කාරණයක් තියෙනවා කතා කරන්න. මම මෙන්න මේ අනවශ්‍ය ටික මකලා දාන්නම් ඒ කාරණේ විස්තර කරන්න. මේක මකලා දාන්නම් මෙන්න මේකත් මකලා දාන්නම්කෝ. මෙන්න මේ උදාහරණ තුන දිහා බලලා ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක් සම්බන්ධයෙන් තව විශේෂ ලක්ෂණ දෙකක් අනාවරණය කරගන්න පුළුවන්. විශේෂ ලක්ෂණ දෙකක්. බලන්න එකක් තමයි මේ බලන්න. මේ පද්ධතියේ 2යි 3යි නේ හිටියේ. මෙයා වෙනුවට මම 4 කියලා එකක් ගැට ගහපු එක කරේ හරි. 2යි 3යි තාමත් ඉන්නවා. එයා වෙනුවට තව එක්කෙනෙක් ගැට ගහුවා. ඒ කියන්නේ ශ්‍රේණිගත පද්ධතියට තව කෙනෙක් අලුතින් දාලා තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? සමකධාරිතාවේ වැඩි වෙලාද අඩු වෙලාද? 2යි 3යි විතරක් ඉඳි සමකධාරිතාව 1.2යි. 2යි 3යි පද්ධතියට තව අලුතින් 4ක් එකතු කරාට පස්සේ සමකධාරිතාවේ 0.9යි 2යි. ආයක පැත්තක තියනකො එහෙනම්. දැන් මෙතන මොකක්ද තියෙන්නේ? 2 3 4 කියන පද්ධතියට තව 5ක කියලා එක්කෙනෙක් සෙට් කරලා. මෙතන හිටිය ශ්‍රේණිගත පද්ධතියට තව අලුතින් කෙනෙක්ව ශ්‍රේණිගතව දාලා. එතකොට සමකය 0.92 ඉඳන් 0.78ට පහළ බැහැලා. වැදගත් ලක්ෂණයක් ඒක. ඕ MCQ වලට එහෙම ඕනි වෙනවා. ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියකට තව තවත් ධාරිත්‍රක ශ්‍රේණිගතව සම්බන්ධ කරන විට සමක ධාරිතාවය අඩු වෙනවා. ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියට තව තවත් ධාරිත්‍රක ශ්‍රේණිගතව සම්බන්ධ කරනකොට සමක ධාරිතාවය අඩු වෙනවා. අනිත් වැදගත් ලක්ෂණය තමයි හොඳට බලන්න මේ පද්ධතියේ ඉන්න පොඩිම කෙනා දෙකනේ. මේ පොඩිම කෙනාටත් වඩා සමක ධාරිතාවය අඩුයි 1.2යි. මේ පද්ධතියේ තියෙන පොඩිම කෙනා දෙක ඊටත් වඩා සමක ධාරිතාවය අඩුයි. මේ පද්ධතියේ තියෙන පොඩිම කෙනා දෙක ඊට වඩා සමක ධාරිතාවය අඩුයි. ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක පද්ධතියේ ඇති පොඩිම ධාරිත්‍රකයට වඩා සමක ධාරිත්‍රකයේ විශාලත්වයෙන් අඩු වෙනවා. ඔන්න ඔය කාරණා දෙකත් මතක තියාගන්න ඕනේ. අපි මේ කාරණා දෙකත් ලියාගමු. තර ලකුණු දාලා අතපට පැනෙන් ලියාගන්න. ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක සමක ධාරිතාවය පද්ධතියේ ඇති කුඩාම ධාරිත්‍රකයටත් වඩා කුඩා වේ. පද්ධතියේ ඇති කුඩාම ධාරිත්‍රකයටත් වඩා කුඩා වේ. ඊළඟ තරු ලකුණ තව තවත් ධාරිත්‍රක ශ්‍රේණිගතව සම්බන්ධ කරන විට සමක ධාරිතාවය අඩු වේ. එතන මේ තමයි ශ්‍රේණිගත ධාරිත්‍රක සම්බන්ධ කරුණු ටිකක් දිගයි. ශ්‍රේණිගත පද්ධතිය ගොඩක් ලොකුයි ධාරිත්‍රකවල. සමාන්තරගත එක කාරණේ තියෙන්නේ. ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. හරි. අපි මොන යන්න හදන්නේ සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියට. මේක ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතිය තරම් දිග නැහැ. බොහොම සරල ප්‍රතිඵල කිහිපයක් තියෙන. හැම මාතෘකාවක් ලියා ගන්න සමාන්තරගත ධාරිත්‍රක පද්ධතිය. මේ පද්ධතියේ තියෙන එකිනෙක සමාන්තරගතව තියෙන ධාරිත්‍රක සඳහා සමක ධාරිතාවය හොයාගන්නේ කොහොමද කියන එක. එතන සමාන්තරගතයි කියන එක තේරුණානේ හැමෝටම. හිතන්න ධාරිත්‍රක මම උදාහරණයක් විදිහට තුනක් ගන්නම්. මේ ධාරිත්‍රක ටික මේ විදිහට සම්බන්ධ වෙලා නම් තියෙන්නේ. ඒක සමාන්තරගත පද්ධතියක්. මම මේ පද්ධතියට v කියලා සැපයුම් විභවාන්තරයකුත් ලබා දෙනවා. හිතන්න මේ ධාරිත්‍රකවල ධාරිතාවයන් C1 C2 C3 කියලා. ධාරිතාවයන් C1 C2 C3. මට හොයන්න ඕනි කරනවා මේ පද්ධතියේ සමක ධාරිතාවය මොකක්ද කියලා. ඒ කියන්නේ මේ පද්ධතිය වෙනුවට දාන්න පුළුවන් තනි ධාරිත්‍රකය මොන වගේද කියලා හොයන්න හදන්නේ. මෙයාටත් v කියන විභවාන්තරෙම දෙනවා. නෝ දෙනවා. මේකේ ධාරිතාවය C. දැන් හිතන්න මේ තියෙන බැටරියගේ ධනාග්‍රය මේ තියෙන බැටරියගේ ඍණාග්‍රය කියලා හිතන්නකෝ. මෙන්න මේ ඍණාග්‍රයට තියෙන ඍණ විභවය මෙන්න මේ සම්බන්ධ කම්බිවල විශේෂ ලක්ෂණයක් තියෙනවා. විභවය සම්බන්ධ කම්බියක හැම තැනකම නිදහස් කම්බි කියන්න පුළුවන්, ප්‍රතිරෝධයක් නැති කම්බි කියන්න පුළුවන්. මෙන්න මේ පරිපථ සම්බන්ධ කරන කම්බි වලට කිසිදු ප්‍රතිරෝධයක් නැහැ.
මේ ප්‍රතිරෝධයක් නැතිවීම කියන කාරණේ හින්දා මේ සම්බන්ධ කම්බියේ මෙන්න මෙතනට කිසියම් විභවයක් තියෙනවා නම් ඔය විභවය මේ කම්බිය දිගේ හැම තැනකම තියෙනවා. මේක සිද්ධ වෙන හැටි ධාරා විද්‍යුතේ පාඩමේදී කතා කරා. මම ඒව නැවත කරන්න යන්නේ ප්‍රතිමතක තියාගන්නකෝ. සම්බන්ධක කම්බිය නිදහස් කම්බිවල නැත්නම් නැති කම්බිවල කම්බියේ සෑම තැනකම ක්‍රියාත්මක වෙන්නේ එකම විභවය. එතකොට මෙන්න මේ ඍණ අග්‍රයට දැනෙන විභවය මෙන්න මේ සම්බන්ධක කම්බි හරහා මෙන්න මේ තහඩුවටත් මේ තහඩුවටත් දැනෙනවා. සම්බන්ධක කම්බිය හරහා මෙතෙන්ට තිබෙන විභවය මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන තහඩු තුනටම දැනෙනවා. ඒතර අපි දන්නවා දාරිත්‍රකයක තහඩුවට ඍණ විභවයක් දැනෙනකොට එතනින් ධන ආරෝපණයක් අයින් වෙනවනේ. දාරිත්‍රකේ ක්‍රියාව. හිතන්න මෙන්න මේ තහඩුවෙන් අයින් වුණා කියලා Q1 කියලා ආරෝපණයක්. මේ ඍණාග්‍රයේ බලපෑම එයාට දැනෙන නිසා. මේ තහඩුවෙන් අයින් වෙනවා කියලා හිතන්න Q2 කියලා ආරෝපණයක්. මේ තහඩුවෙන් අයින් වෙනවා කියලා හිතන්න Q3 ආරෝපණයක්. ඒ කියන්නේ ඔක්කොම මේ තහඩු වලින් Q1 ධන Q2 ධන Q3 කියලා ආරෝපණ සෙට් එකක් අයින් වෙලා තියෙනවා. බැටරි ඍණාග්‍රයට යනවා. මෙතනින් Q1 අයින් වෙනවා, මෙතනින් Q2 අයින් වෙනවා, මෙතනින් Q3 අයින් වෙනවා. ඒ තුන් දෙනාම එකතු වෙලා බැටරියකේ ඍණාග්‍රයට එනවා. බැටරියකේ ඍණාග්‍රයට ආපු ආරෝපණය බැටරියේ ධනාග්‍රය විසින් ඊට සම්බන්ධ තහඩු වලට පළවා හරින්න ඕනේ. එතන මෙහෙම Q1 ආවට පස්සේ මේ පාර දිගේ ගිහිල්ලා නැවත මෙයාට Q1 එනවා. මෙතනින් අයින් වෙන Q2 ආරෝපණය මේ පරිපත්තිය ගිහිල්ලා මෙතනට එනවා. මෙතනින් අයින් වෙන Q3 ආරෝපණය මේ මාර්ග දිගේ ගිහිල්ලා මෙතනට එනවා. ඒක නිසා මේ උදාසීනව තිබුණු තහඩුවෙන් Q1 අයින් වුණා කියලා කියන්නේ මේ තහඩුව ඍණ Q1 කියලා ආරෝපණය වෙනවා. ඔය Q1 මෙතනට ආපු නිසා මේ පැත්ත ධන Q1 කියලා ආරෝපණය වෙනවා. Q2 අයින් වෙච්ච නිසා මේ තහඩුව ඍණ Q2 මේ තහඩුව ධන Q2 කියලා ආරෝපණය වෙනවා. Q3 අයින් වෙච්ච නිසා මේක ඍණ Q3 මේක ධන Q3 කියලා ආරෝපණය වෙනවා. එතකොට මේ තියෙන සමක ධාරිත්‍රකය අපි හිතමු සමක ධාරිත්‍රකයෙන් Q කියලා ආරෝපණයක් අයින් වුණා කියලා. ඒක මේ පැත්තට එනවා. එතකොට ආරෝපණ ඉවත් වීම හේතු කොටගෙන මේ ධාරිත්‍රකයේ තහඩු ඍණ Q විදිහටත් ධන Q විදිහටත් ආරෝපණය වෙනවා. ඔන්න ධාරිත්‍රකයේ සිද්ධ වෙන ක්‍රියාවලිය සමාන්තරගත පද්ධතිය. දැන් අපි කතා කරන්නේ සමක ධාරිත්‍රකයේ සෙවීම ගැනනේ. ඒ කියන්නේ මේ පද්ධතියේ සිද්ධ වෙන දේ මේ පද්ධතියේ සිද්ධ වෙන්න ඕනේ. බලන්න මේ පද්ධතියේ බැටරි එකේ ඍණ අග්‍රය වෙතට Q1 ධන Q2 ධන Q3 කියලා ආරෝපණයක් ඇවිල්ලා. බැටරි එකේ ඍණ අග්‍රය වෙතට Q1 ධන Q2 ධන Q3 ඇවිල්ලා. මෙතන බැටරියේ ඍණ අග්‍රය වෙතට Q ආරෝපණයක් ඇවිල්ලා. මේ පද්ධතියේ සමක ධාරිත්‍රකේ නම් මේ තියෙන්නේ. පද්ධතියේ සමක ධාරිත්‍රකේ නම් තියෙන්නේ. එහෙනම් බොහොම සරල ප්‍රතිඵලයක් ලියන්න පුළුවන්. Q1 ධන Q2 ධන Q3 සමාන වෙන්න ඕනේ Qට. මෙතන ඍණ අග්‍රය වෙතට පැමිණි ආරෝපණ ටික මෙතන ඍණ අග්‍රය වෙතට පැමිණි කෙනාට සමාන වෙන්න ඕනේ. දැන් මෙතන තියෙන අනිත් වැදගත් දේ V කියලා විභවාන්තරයක් දීලා තියෙනවා. ඔය විභවාන්තරෙම තමයි මේ ධාරිත්‍රකයේ හරහා ක්‍රියා කරන විභවාන්තරය වෙන්නේ. දැන් බලන්න මෙතන තිබෙන විභවය මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන තහඩු තුනටම දැනෙනවා කිව්වනේ නිදහස් කම්බි තියෙන හින්දා. මෙතන තියෙන කිසියම් විභවයක් නිදහස් කම්බි හින්දා මෙන්න මේ වම් පැත්තේ තිබෙන තහඩු තුනටම දැනෙනවා. මෙතන විභවය මේ තුන් දෙනාගෙම දැනিলা තියෙනවා. මෙතන විභවය මේ තුන් දෙනාටම දැනලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ක්‍රියා කරන කිසියම් විභවාන්තරයක් තියනවාද? ඒ විභවාන්තරය මේ ධාරිත්‍රක තුනටම දැනෙනවා. මෙන්න සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියක තියෙන එක විශේෂ ලක්ෂණයක්. මොකද්ද? සැපයුම් විභව අන්තරය සමාන්තරගත පද්ධතියේ සෑම ධාරිත්‍රකයක් කරාම ක්‍රියාත්මක වෙනවා. මෙතන විභවාන්තරයේ වෝල්ට් 5ක් නම් මෙයා හරහා විභවාන්තරෙත් වෝල්ට් 5යි, මෙයා හරහාත් වෝල්ට් 5යි, මෙයා හරහාත් වෝල්ට් 5යි. සැපයුම් විභවාන්තරය සමාන්තරගත පද්ධතියේ සෑම ධාරිත්‍රකයක් කරාම එක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒක සමක ධාරිත්‍රකයේ හරහාත් ක්‍රියාත්මක වෙනවා. අපිට නම් Q සමානයි CV කියන ප්‍රතිඵලය දාලා ඒවට ආදේශ කරන්න පුළුවන්. Q සමානයි CV. ධාරිතාවයේ C විභවාන්තරයේ V CV. Q1 මෙයාගේ ආරෝපණය තමයි Q1.
ධාරිතාවේ C1 මෙයාට දැනෙන විභවාන්තරය මේ සැපයුම් විභවාන්තරයම තමයි. V තමයි මෙයාට දැනෙන්නේ. Q1 ලියන්න පුළුවන් එහෙනම් C1V. Q2 ලියන්න පුළුවන් මෙතනින් C2V. Q3 ලියන්න පුළුවන් C3V කියලා. සුළු කරාම දිගටම V කැපිලා ගිහිල්ලා අවසානයේ ප්‍රතිඵලයක් එනවා. සමග ධාරිතාවයේ C සමානයි C1 ධන C2 ධන C3 කියලා. එතකොට ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියට ලැබුණ වගේ ප්‍රතිඵලයක් සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියට ලැබෙනවා. දාගන්න මේ කාරණා ටික. මෙන්න මේ ධාරිත්‍රකවල ගබඩාවන ආරෝපණ තියෙනවනේ Q1 Q2 Q3. මම හොයන්න උත්සාහ කරනවා ඔය ආරෝපණ අතර අනුපාතය. Q1 ට Q2 ට Q3. අර ශ්‍රේණිගත පද්ධතිය අපි හෙව්වේ එක් එක්කෙනාගේ විභව අන්තර අනුපාතය. මම ඒ වගේම හොයන හදනවා සමාන්තරගත පද්ධතියේ ආරෝපණ අතර අනුපාතය. Q1 කියන්නේ මේ ප්‍රතිඵලයෙන් C1V. Q2 කියන්නේ C2V. Q3 කියන්නේ C3V. මේ අනුපාතයේ දිගටම V කැපිලා ගිහිල්ලා Q1 ට Q2 ට Q3 සමානයි C1 ට C2 ට C3 කියලා ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ කියන්නේ සමාන්තරගත පද්ධතියක ආරෝපණ අතර තිබෙන අනුපාතය එක් එක් ධාරිත්‍රකයේ ධාරිත්‍ර අතර අනුපාතයට සමාන වෙනවා. ඔක අපිට ගණන් හදද්දී පාවිච්චි කරන්න වෙනවා. ඊළඟ බැලුවොත් එහෙම සමාන්තරගත පද්ධතියක තියෙන විශේෂ ලක්ෂණ දෙකක්. සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියක විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි ධාරිත්‍රක පද්ධතියේම ගබඩා වන ආරෝපණවල එකතුව මේ Q1 Q2 Q3 ධාරිත්‍රක පද්ධතියේම ගබඩා වන ආරෝපණවල එකතුව සමක ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපණයට සමානයි. සමාන්තරගත පද්ධතියේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ධාරිත්‍රක පද්ධතියේම ගබඩා වන ආරෝපණවල එකතුව සමක ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපණයට සමානයි. අනිත් දේ තමයි එක් එක් ධාරිත්‍රකයේ හරහා ක්‍රියා කරන විභවාන්තරය සැපයුම් විභවාන්තරයට සමානයි. එක් එක් ධාරිත්‍රකයේ හරහා ක්‍රියා කරන විභවාන්තරය සැපයුම් විභවාන්තරයට සමානයි. ඒ වගේ මේ විභවාන්තරය සමග ධාරිත්‍රකයේ හරහා ක්‍රියා කරන විභවාන්තරයක් වෙනවා. ඉතින් අපිට ඕන මේක ආරෝපණ බෙදී මූලධර්මය කියලා හඳුන්වන්න පුළුවන්. ආරෝපණ බෙදී මූලධර්මය කියලා ලියලා මෙන්න මේ ප්‍රතිඵලය ලියා ගන්න. ආරෝපණ බෙදීමේ මූලධර්මය කියලා. හරි. අපි එවනම් ටියුට් එකේ තියෙන ගණන් ටික හදන්න පටන් ගමු. ඔය සමග ධාරිතාවයේ සීම සම්බන්ධ ගණන් වල තියෙන පළවෙනි ගාන උත්සාහ කරන්න හැමෝම. හරි. එහෙනම් පළවෙනි ගාන මම සාකච්ඡා කරන්නම්. ඔකේ දිනවා ධාරිතාවයේ දෙකක් වෙන ධාරිත්‍රක පහක් තියෙනවා. ඔය හැම එකක්ම මයික්‍රෝෆැරඩ් වලින් දීලා තියෙන්නේ. එහෙම තියෙන්නේ. අපිට හොයන්න තියෙන්නේ A සහ B අතර සමක ධාරිතාවය හැමෝගෙම අගය 2යි. දැන් අපිට දැක්ක ගමන් පේනවා මෙන්න මෙතන තියෙනවා සමාන්තරගත ධාරිත්‍රක තුනක්. එතන මේ ශ්‍රේණිගත සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති විසඳීමේ ශිල්පීය ක්‍රම ඒ වගේ දේවල් ධාරා විද්‍යුත් පාඩමේදී කතා කරා. මම නැවත මේ දේවල් ටික මෙතන සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි මේ දේවල් ටිකට කාලය ගන්න නැතුව ටක් ටක් ගාලා මේ ටික කරගෙන යමු හරි. මෙන්න මෙතන තියෙනවනේ දෙකේ ධාරිත්‍රක තුනක් සමාන්තරගතවනේ. මෙන්න මේ තියෙන දෙකේ ධාරිත්‍රක තුන වෙනුවට මොකද ලියන්න පුළුවන් වෙන්නේ? සමාන්තරගත ධාරිත්‍රක පද්ධතිය හැසිරෙන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ වගේ. එහෙනම් 2 2 2 සමාන්තරගතයි කියලා කියන්නේ ඔය තුන් දෙනා වෙනුවට අපට දාන්න පුළුවන් 6ක් කියලා. එතන පද්ධතිය ඉන්නේ මේ විදිහට. දෙකකුයි මෙතන දෙකේ ධාරිත්‍රකේ තියෙනවා, මෙතන 6 ධාරිත්‍රකේ තියෙනවා, මෙතන අපව දෙකේ ධාරිත්‍රකේ තියෙනවා. දැන් ශ්‍රේණිගත ප්‍රතිරෝධ හද පුරුද්දට සමහරක් විට කෙනෙක් ආපහු 2යි 6යි 2යි එකතු කරලා 10 කියලා ලියන්න පුළුවන්. එහෙම ලියුත් වැරදි. ශ්‍රේණිගත ධාරිත්‍රක හැසිරෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධ විදිහට. මම කිව්වා මේ වගේ ගණන් හදද්දි කීටි ක්‍රමයක්.
අර හිතන්න කියලා කිව්වා කුඩා පොදු ගුණාකාරයේ දාරිත්‍රක වලින් 2 6 2 මේගොල්ලේ කුඩා පොදු ගුණාකාරයේ 6නේ. අපි 6 දාරිත්‍රක වලින් හිතමු. දෙකක් හදා ගන්න පුළුවන් නේද 6 දාරිත්‍රක 3ක් සෙට් කරගෙන? 6 දාරිත්‍රක 3ක් ශ්‍රේණිගතයි නම් 6 බෙදීම 3 දෙකක් වෙනවා. 6ක් හදා ගන්න පුළුවන් 6 දාරිත්‍රක එකක් ශ්‍රේණිගතයි නම් ආපහු දෙකක් හදා ගන්න පුළුවන් 6 දාරිත්‍රක 3ක් සෙට් කරලා. එතන ධාරිතාවයේ 6ක් වන ධාරිත්‍ර කීයක් ඉන්නවද? 3යි 1යි 3යි 7ක් ඉන්නවා. එහෙනම් සමක ධාරිතාවය වෙන්නේ එක්කෙනෙක්ගේ මයික්‍රෝෆැරඩ් 6යි මේ වගේ අය 7ක් ඉන්නවා. 6 ධාරිත්‍රක 7ක් ඉන්නවා නම් එකක අගය බෙදීම ඉන්න ගාන 6 බෙදීම 7යි මයික්‍රෝෆැරඩ්. ඔන්න සමක ධාරිතාවයකේ හෙව්වා. හරි ඊට පස්සේ දෙවෙනි ගාන හදාන්න බලන්න. හරි බලව අපි එහෙනම් මේක දැන් දැක ගමන් සුළු කරන් ලේසිම කෙනා වෙන්නේ මෙන්න මේ ටිකනේ. මෙතන මේ තියෙන්නේ 3 3 3 කියලා ධාරිත්‍රක තුනක් ශ්‍රේණිගතව හරි. එක්කෙනෙක්ගේ කෙලවරකට තවත් කෙනෙක්ගේ කෙලවරක් සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ධාරිත්‍රක තුනක් ශ්‍රේණිගතව. ශ්‍රේණිගත ධාරිත්‍රක තුනක් නම් එකක සමාන නම් එකකගේ බෙදීම ඉන්න ගන්න. එකකගේ 3යි ඒ වගේ ඒවා තුනක් ඉන්නවා. 3 බෙදීම 3 එකයි. ඒ කියන්නේ මෙතන තියෙන මේ ධාරිත්‍රක තුනම අයින් කරලා මේ තියෙන ධාරිත්‍රක තුනම අයින් කරලා අපට මෙතනට මෙහෙම එකක ධාරිත්‍රකයක් හිතන්න පුළුවන්. මෙන්න මේ ධාරිත්‍රක තුනම අයින් කරලා ඒ තුනම වෙනුවට එක කියලා ධාරිත්‍රකයක් හිතන්න පුළුවන්. හරිනේ? එක කියලා ධාරිත්‍රකයක්. දැන් මොකද්ද වෙන්නේ? දැන් 2යි 1යි සමාන්තරගතයි. සමාන්තරගතයි නම් එකතු කරන්න තියෙන නිකම්මම 2යි 1යි සමාන්තරගතයි 2යි 1යි 3යි. මම ඊළඟ පියවර අඳින්නම්. එතන තියෙන්නේ මෙහෙමනේ. A ඉන්නවා. එයාට සම්බන්ධ 3 අග්‍රයක් තියෙනවා. B අග්‍රය තියෙනවා. එයාට සම්බන්ධ 3 කියලා අග්‍රයක් තියෙනවා. මෙහෙම 2යි මෙතන 3යි මෙතන 3යි මම දැන් මෙන්න මේ 2යි මේ 1යි වෙනුවට 2 1 සමාන්තරගත දෙන්න වෙනුවට ඒ දෙන්න වෙනුවට ඒ දෙන්නගේ සමග ප්‍රතිරෝධ දානවා. සමග ප්‍රතිරෝධය කිසියම් ප්‍රතිරෝධ පද්ධතියක් වෙනුවට ආදේශ කරන්න පුළුවන්. 2යි 1යි වෙනුවට ඒ වෙතනට 3 කියලා දාන්න. කියලා දැම්මා. ඔන්න ඒතර තත්ත්වය. දැන් මෙතනින් පස්සේ ආයි කතාව ලේසි. නැවත මෙතන ඉන්නේ 3යි 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 ශ්‍රේණිගතයි. 3යි 3යි ශ්‍රේණිගතයි කියලා කියන්නේ 3 බෙදීම 3 1යි. 1යි 2යි සමාන්තරගතයි. හරිනේ. මම එකපාර ලියන්න ඒවා තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන තුනේ ධාරිත්‍රක තුනක් ශ්‍රේණිගතයිනේ. මෙයා වෙනුවට දාගන්න එකක්. ලැබෙන 1යි 2යි සමාන්තරගතයි. මෙහෙම තුනක් තියෙනවා. බීට සම්බන්ධත් 3 අග්‍රයක් 3 කියලා ධාරිත්‍රකයක් තියෙනවා. මේක 1යි 1යි 2යි සමාන්තරගතයි. සමාන්තරගතයි නම් එකතු කරන්න තියෙන්නේ 3යි. දැන් මේ සහ B අතර තියෙන්නේ ධාරිතාවයේ 3 වන ධාරිත්‍රක 3ක් ශ්‍රේණිගතව. ධාරිතාවයේ 3 වන ධාරිත්‍රක 3ක් ශ්‍රේණිගතව. එන සමක ධාරිතාවය වෙන්නේ එකකගේ මයික්‍රෝෆැරඩ් 3 බෙදන්න ඉන්න ගාන 3න් සමක ධාරිතාවය මයික්‍රෝෆැරඩ් 1යි. ඔන්න දෙවෙනි ගාන. හදාගන්න එක. ඊට පස්සේ තුන්වෙනි ගාන try කරන්න. හරි. මම එනවා ඊළඟ ගාන තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ තියෙන්නේ මෙන්න මේ වගේ ධාරිත්‍රකයක්. ධාරිත්‍ර පද්ධතියක්. අපට දැක්ක ගමන් පේන ලේසිම කට්ටිය සුළු කරගමුකෝ. බලන්න දැක්ක ගමන් පේනවා නේද මෙන්න මේ මැද ඉන්න 3 සහ 6 කියන ධාරිත්‍රක දෙක ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක් නම් සරල ප්‍රතිඵලයක් තියෙනවා. දෙන්නගේ ගුණිතය බෙදීම දෙන්නගේ එකතුව. මෙන්න මේ දෙන්නගේ සමක ධාරිතාවය දෙන්නෙක් ශ්‍රේණිගතයි නම් ගුණිතය බෙදන්න එකතුවෙන් 3 වරක් 6 18යි
එකතුව 3 ධන 6 9යි 18 බෙදීම 9 ඒ කියන්නේ 2යි. හිතෙන් හදන්න පුළුවන්. ගුණිතය 6 වරක් 3 18යි එකතුව 6 ධන 3 9යි 18 බෙදීම 9 කියන්නේ 2යි. ධාරිතාවය 2යි. මෙතන තියෙන 3යි 6යි වෙනුවට අපට ධාරිතාවයේ දෙකක් වෙන ධාරිත්‍රකයක් ආදේශ කරන්න පුළුවන්. මම ආදේශ කරන්නම් එහෙම. එතන කරන්නේ ඔය 3 6 කියන ධාරිත්‍රක දෙකම අයින් කරලා මෙතන ශ්‍රේණිගතව තියෙන 3යි 6යි ධාරිත්‍රක දෙකම අයින් කරලා ඒ වෙනුවට දාගන්න ධාරිතාවයේ දෙකක් වන කෙනෙක්ව 3 6 වෙනුවට දෙකක් දාගන්න. දැන් මෙතනින් පස්සේ මොකද කරන්න තියෙන්නේ? මෙතනින් පස්සේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් හොඳට බලන්න මෙතන තියෙන B අග්‍රය B අග්‍රයයි මේ ලක්ෂයයි සම්බන්ධ වෙලා තියෙන නිදහස් කම්බියකින්. එතන මේ නිදහස් කම්බියකට කිසි ප්‍රතිරෝධයක්වත් ඒ මොකක්වත් නැහැ ධාරිතාවයක්වත් මොකක්වත් නැහැ. ඒක නිසා අපට ඕනනම් ඔය නිදහස් කම්බියක් දිග වැඩි කරගන්න පුළුවන් ඕනනම් දිග අඩු කරගන්න පුළුවන්. නිදහස් කම්බියක් අපට අවශ්‍ය පරිදි අපට හිතෙන පරිදි දිග වැඩි කරගන්නත් පුළුවන් දිග අඩු කරගන්නත් පුළුවන්. හිතෙන් ඔය විදිහට මෙන්න මේ කම්බිය දිග අඩු කරගන්න. හිතෙන් මෙන්න මේ කම්බිය දිග අඩු කරන්න. මෙන්න මේ කම්බිය ටික මෙහෙම ඔතන් මෙන්න මේ ලක්ෂයේ ස්ථාවරව තියාගෙන ටික මේ ලක්ෂය මේ කම්බිය ඔතනකොට මේ ලක්ෂය හිතෙන් දිග අඩු කරගෙන එන්න. හිතෙන් මේ කම්බිය දිග අඩු කරන් එන්න. එම් අඩු කරන් එනකොට මෙන්න මේ B ලක්ෂයේ ටික ඇවිල්ලා මෙන්න මෙතනට සෙට් වෙනවා. එතන වෙන්නේ මෙහෙම දෙයක් නේ. මේ මැද්දෙන් තියෙනවා 2 කියලා ධාරිත්‍රකයක්. ඒක මං එහෙමම තියාගන්නම්. 2 කියන එක නා. මෙන්න මේ නිදහස් කම්බියක් ඕන තරම් දිග වැඩි කරන්නත් පුළුවන් දිග අඩු කරන්නත් පුළුවන්. ඒ පදනමෙන් මම මෙන්න මේ කම්බිය කොට කරනවා. එහෙම කොට කරනකොට ටික මේ ලක්ෂය මෙතනට එනවා. ඉතින් B ලක්ෂය දැන් මෙතනට අවිලා තියෙන්නේ මෙන්න 2 කියන ධාරිත්‍රකය. මේ B ලක්ෂයයි මෙයයිත් එක්ක සම්බන්ධ වෙලා තිබුණු 2 ධාරිත්‍රකයක් තිබුණනේ. මෙයා කොට කරගෙන ඉදී මෙතනට ආවා. ඔය විදිහටම මෙන්න මෙතනක් තියෙනවා නිදහස් කම්බියක්. මෙන්න මේ ලක්ෂය අචලව තියාගෙන මේ කම්බිය දිග අඩු කරගෙන එන්න. මේ ලක්ෂය අචලව තියාගෙන මේ කම්බිය දිග අඩු කරගෙන එනකොට මෙන්න මෙතන තියෙන ඒ ලක්ෂය ටික ඇවිල්ලා මෙතන සෙට් වෙනවා. ඒ ලක්ෂය ටික මෙතනට සෙට් වෙනවා. හරි? එතන වෙන්නේ මෙහෙම දෙයක් නේ. 2 කියන ධාරිත්‍රකයේ දින මේ ඒ ලක්ෂය ටික මෙතනට ගියා. ඒ ලක්ෂය අපට මෙතනට ගේන්න පුළුවන්. නිදහස් කම්බියක් අපට අවශ්‍ය පරිදි දිග වැඩි කරගන්නත් පුළුවන් දිග අඩු කරගන්නත් පුළුවන්. මේ කම්බිය දිග අඩු කරගෙන ආවා. මේ ලක්ෂය ඔහොම ස්ථාවරව තියාගෙන ටික මේ කම්බිය මෙහෙම අදරගෙන එන්න. ඒතර B ලක්ෂය ඇවිල්ලා මෙන්න මෙතනට සෙට් වෙනවා. ඉතින් ඒදි දකින්න. මේ කම්බිය මොකක් හරි දෙයක ඔතනවා කියලා හිතන්නකෝ. ඒතර මේ කම්බිය දිග අඩු වෙවිගෙන එනවනේ. ඒ ලක්ෂය මෙතනට එනවා. දැන් අපට පේනවා A ලක්ෂය සහ B ලක්ෂය අතර තියෙන්නේ 2 කියලා ධාරිත්‍රක තුනක් සමාන්තරගතව. ධාරිත්‍රක තුනක් සමාන්තරගත නම් මොකද කරන්න තියෙන්නේ? එකතු කරන්න තියෙන්නේ. 2 ධාරිතාවය මයික්‍රෝෆැරඩ් 6යි. මේ පද්ධතියේ සමග ධාරිතාවය මයික්‍රෝෆැරඩ් 6යි. අර මේ කාර්ය මතක තියාගන්න. නිදහස් කම්බියක් ඕන තරම් දිග වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන් කියන එක. ඕකෙන් පස්සේ හතරවෙනි ගාන හදන්න. හරි. එහෙනම් බලාගන්නකෝ මේ ගාන. මෙන්න මේ ගානේ මට පේන පොඩි විශේෂත්වයක්. දැන් දැක්ක ගමන් මේ ගාන හදන්න කිසිම ක්‍රමයක් පේන්නේ නැහැ. එතකොට එකපාර කිසිම ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගත කියලා පේන්නෙත් නැහැ. කිසිම ධාරිත්‍රක දෙකක් සමාන්තරගත කියලා පේන්නෙත් නැහැ. ඕනනම් කෙනෙක්ට පේන්න පුළුවන් මෙතන මේ 3යි 4යි නම් සමාන්තරගතව තියෙනවා. හරි. මම එතන කලින් පොඩි කාරණයක් මතක් කරන්නම්කෝ. පොඩක් අවධානය යොමු කරන්න මෙන්න මේ 5 කියන ධාරිත්‍රකය ගැන මේ විශේෂ කාරණයක්. මෙන්න මේ 5 කියන ධාරිත්‍රකය ගන්නකොට හොඳට බලන්න මේ ධාරිත්‍රකයේ මෙන්න මෙතන
ඉඳන් මෙතනටම තියෙන නිදහස් කම්බියක්. නිදහස් කම්බියන තියෙන. මතක තියාගන්න නිදහස් කම්බියක් දිගේ විභව සමානයි. බලන්න ඊට පස්සේ මෙන්න මෙතනින් පටන් ගත්තට පස්සේ මේ දිගටම නිදහස් කම්බියක් නේ තියෙන්නේ. මේ නිදහස් කම්බිය අතු බෙදිලා තිබුණාට ඒව දාලා නැහැ. එයා දිගටම නිදහස් තත්ත්වේ තියෙනව නේද? මේ බලන්න. මෙන්න මේ දාරිත්‍රකය පහකින දාරිත්‍රය ගත්තට පස්සේ එක පැත්තකින් පටන් ගන්න නිදහස් කම්බියක් දිගටම ගිහිල්ලා දාරිත්‍රකේ අනෙක් තහඩුවෙනුත් ඇවිල්ලා තියෙනවා. මම කිව්වා මතකද ඕනම නිදහස් කම්බියේ දිගේ විභව සමානයි. විභව සමානයි කියන්නේ නිදහස් කම්බියක දිගේ මෙම්ම රතු පාටින් ලකුණු කරන්නේ කිසියම් ප්‍රදේශයක්. මේ හැම තැනකම තියෙන එකම විභවයක්. විභවය එකමයි. එතන දාරිත්‍රකයේ තහඩු දෙකේ දෙපැත්තේ විභව සමානයිනේ. මේ වම් පැත්තේ තහඩුවේ තිබෙන විභවයම තමයි දකුණු පැත්තේ තහඩුවේ තියෙන්නේ. විභව සමානයි කියන්නේ විභව අන්තරය බිඳුවයි. විභව සමානයි කියන්නේ විභව අන්තරය බිඳුවයි. අයි බලාගන්න. මේ තහඩු දෙක එකිනෙක සම්බන්ධ වෙලා තිනෝ නිදහස් කම්බියකින්. නිදහස් කම්බියක හැමතැනකම විභව සමානයි. ඒ කියන්නේ දාරිත්‍රකයේ තහඩු දෙකෙහි විභව සමානයි. විභව සමානයි කියන්නේ විභව අන්තරය බිඳුවයි. දාරිත්‍රකයක ආරෝපණ හටගන්නේ ඇති වෙන්නේ දාරිත්‍රකයක විභව අන්තරයක් තිබුණොත්. විභව අන්තරේ බිඳුවයි කියන්නේ Q සමානයි C වලින් හිතන්න. විභව අන්තරේ බිඳුවයි කියන්නේ එහෙනම් ඒ දාරිත්‍රකේ ආරෝපණේ බිඳුවයි. ඒ කියන්නේ මේ ගානේ තිබෙන මෙන්න මේ දාරිත්‍රකයේ කිසිදු ආරෝපණයක් නැහැ. ඇයි අපි පරිපතයකට දාරිත්‍රකයක් දාන්නේ? දාරිත්‍රකයක් දාන්නේ ආරෝපණ ගබඩා කරගන්න. ඉතින් එහෙනම් කිසියම් පරිපතයක තියෙන දාරිත්‍රකයක් ආරෝපණ ගබඩා කරගන්නේ නැත්නම් ඒ දාරිත්‍රකයේ එතන තිබ්බත් එකයි නැතත් එකයි. දාරිත්‍රකයක් දාන්නේ ආරෝපණ ගබඩා කරගන්නනේ. කවුරු හරි දාරිත්‍රකයක් ආරෝපණ ගබඩා කරගන්නේ නැත්නම් ඒ කෙනා ඒ පරිපතේ හිටියත් එකයි නැතත් එකයි. ඉතින් පුළුවන් තරම් අපට වාසිය අනවශ්‍ය කට්ටිය ඉවත් කරගන්න එක. ඔය හේතුව හින්දා මෙන්න මේ පහ කිර දාරිත්‍රකය අපට ඉවත් කරන්න පුළුවන්. මෙන්න මේ ගාණෙන් මේ පහ කිර දාරිත්‍රක ඉවත් කරන්න. මේ දාරිත්‍රකයේ සම්බන්ධ වෙලා තියෙන නිදහස් කම්බියකින් ඒ නිසා දාරිත්‍රකයේ තහඩු වල විභව සමානයි. විභව සමානයි කියන්නේ විභව අන්තරය බිඳුවයි. විභව අන්තරය බිඳුවයි කියන්නේ Q සමානයි C විට අනුව ආරෝපණයක් නැහැ. ආරෝපණ ගබඩා වෙන්නේ දාරිත්‍රකයක් පරිපතයක හිටියට වැඩක් නැහැ. අපි ඒක නිසා කරන්නේ මෙන්න මේ දාරිත්‍රකේ ගලවලා අයින් කරලා දාන්න ඕනේ. මෙන්න මේ දාරිත්‍රකේ ගලවලා අයින් කරන්න. ඔන්න ඔය කාරණේ මතක තියාගන්න. කිසියම් දාරිත්‍රකයක තහඩු දෙකෙහි විභව සමාන නම් තහඩු දෙකෙහි විභව සමාන නම් ඒ දාරිත්‍රකේ ගලවලා ඉවත් කරන්න. නැත්නම් එම කියන්න පුළුවන් දාරිත්‍රකයක් දෙපස විභවාන්තරයක් නැත්නම් ඒක ගලවලා ඉවත් කරන්න. හරි. මම ඒ කාරණේ ලියන්න මෙතන. මේ සාරාංශය ලිව්වා. දාරිත්‍රකයක විභවාන්තරේ බිඳුවක් නම් ඒක ගලවලා ඉවත් කරන්න. අපි මෙන්න මේව ගලවලා ඉවත් කරමු. එහෙම ගලවලා ඉවත් කරාට පස්සේ ලැබෙන පරිපතේ මේ වගේනේ. මෙතන තියෙනවා 3 ඊට සමාන්තරගතව ඉන්නවා 4. හරි දැන් මෙයා ගලවලා ඉවත් කරා. තව ඉන්නවා 5 කියලා කෙනෙක්. මෙන්න A සහ B දැන්. පොඩි අවබෝධයක් තියෙන කෙනෙක්ට මෙතන 3 4 5 කියන තුන් දෙනාම සමාන්තරගතයි කියලා පේනවා. එහෙන් පේන්නත් අපි කෙනෙක් හදමු. පැහැදිලිව පේනවනේ 3යි 4යි සමාන්තරගතයි කියලා. සමාන්තරගතයි නම් එකතු කරන්න. 3යි 4යි එකතු කරාම 7යි. එතන මෙම 7ක් දා ගන්න පුළුවන්. හරි? මෙන්න මේ 3 4 කියන දෙන්න වෙනුවට මේ තියෙන්නේ මේ 3 4 කියන දෙන්න වෙනුවට මම 7ක් දාගත්තා. මම සිද්ධ කර වෙනස නිල් පාට පැනෙන් අඳින්නම්. 3යි 4යි වෙනුවට 7ක් දාගත්තා. තව 5ක් ඉන්න මේ සමාන්තරගත.
මෙන්න A සහ B අග්‍ර දෙක. 7යි 5යි සමාන්තරගතයි. සමාන්තරගත නම් සමග ධාරිතාවය හොයන්නේ එකතු කරලා 7 ධන 5 මයික්‍රෝෆැරඩ් 12යි. ඒකකින් අපි අලුත් කාරණයක් ඉගෙන ගත්තා. හරි මතක තියාගන්න මේ කාරණා ටික. ධාරිත්‍රකයක් සම්බන්ධ වෙලා තිබුණා නිදහස් කම්බියකින් නැත්නම් ප්‍රතිරෝධයක් නැති කම්බියකින්. ඒ නිසා ධාරිත්‍රකයේ දෙපැත්තේ විභවාන්තරයේ බිඳුවයි. එවැනි ධාරිත්‍රක ගලවලා ඉවත් කරා. 5 කියන ධාරිත්‍රක ගලවලා ඉවත් කරාට පස්සේ ලැබෙන මේ පරිපතේ ඒක විසඳගෙන ගියා. ඔකෙන් පස්සේ පස්වෙනි ගාන හදන්න. හරි. එහෙනම් මේ ගාන බැලුවම මේ ගානෙත් මම මෙන්න මේ කට්ටිය වෙන් කරගන්නම්. ඔය මම නිල් පාට කොටස ඇතුලේ ඇඳ 4 දෙනාම සමාන්තරගතයි කියලා පේන්න ඕනේ. මේ මෙතන නිදහස් කම්බියක් තියෙනවානේ. මේ නිදහස් කම්බිය කොට කරලා මේ ලක්ෂ දෙක එකට ගැට ගහන්න. මෙන්න මේ නිදහස් කම්බියත් කොට කරලා මේ ලක්ෂ දෙක එකට ගැට ගහන්න. එහෙම ගැට ගහව ගමන් පේනවා මේ දෙකයි සමාන්තරගතයි. ලැබෙන එම කට්ටිය ආපහු මෙන්න මේ කම්බිය හිතෙන් කොට කරාට පස්සේ මේ දෙකත් එක සමාන්තරගතයි කියලා පේනවා. මෙන්න මෙතන තියෙන දෙකේ ධාරිත්‍රක හතර සමාන්තරගත වෙන්නේ. ඒක බොහොම සරල දෙයක්. මේ කම්බිය හිතෙන් කොට කරන්න මේ කම්බියත් හිතෙන් කොට කරලා දාන්න මේකත් කොට කරලා මේ ලක්ෂ ටික එකට සෙට් කරාට පස්සේ මෙන්න මේ දෙකේ හතර සමාන්තරගත කියලා පේනවා. මෙන්න මේ නිල් පාටින් ලකුණු කරපු හතර දෙනාම සමාන්තරගතව ඉන්නේ. ඒ සමාන්තරගත නම් එකතු කරන්න තියෙන්නේ 2 එකතු කරාම 8ක් වෙනවා. එහෙනම් ඊට පස්සේ පද්ධතිය තියෙන්නේ මේ විදිහට. මම කරන්නේ මෙන්න මේ නිල් පාටින් ලකුණු කරපු සෙට් එක සම්බන්ධ වෙලා තියෙන්නේ මම මේ නිල් පාටින් ඇදපු 32කට. මෙන්න මේ හතර දෙනාම ගලවලා මේ ලක්ෂ දෙක අතරට 8ක ප්‍රතිරෝධ 8ක ධාරිත්‍රකයක් සෙට් කරගන්නවා. මේ සමහරට මම විස්තර කරද්දී ප්‍රතිරෝධ ධාරිත්‍ර කියලා කතා පැටලෙයි. ධාරිත්‍ර ගැන ඔක්කොම කතා කරන්නේ හරි. දෙකේ හතරක් සමාන්තරගතයි. මේ හතර දෙනා වෙනුවට 8ක් දාගත්තා. දැන් වැඩේ සරලයිනේ. මේ මොකක්ද තියෙන්නේ 8යි 8යි ශ්‍රේණිගතයි මේ 8කුයි ශ්‍රේණිගතයි නම් සමාන නම් එක්කෙනෙක් අගේ බෙදීම ඉන්න ගාන. ඒතර 8යි 8යි 4යි මේ දෙන්න වෙනකොට 4ක් දාගන්න. දැන් මොකක්ද වෙන්නේ? දැන් මෙතන තියෙන B මෙතන A ඉන්නවා මෙතන B ඉන්නවා. මම පීවරින් පීවර හැම එකම අඳින්න නැතුව මම තියලා ලේසියට යන්නම්. මෙතනින් පස්සේ මෙන්න මේ 8යි 8යි වෙනුවට 4ක් දාගන්නකෝ. 4යි 2යි සමාන්තරගතයි. 4යි 2යි සමාන්තරගත නම් එකතු කරන්න තියෙන්නේ 4යි 2යි 6යි. එහෙම කරාට පස්සේ පද්ධතිය හැදෙන්නේ මේ විදිහට. මම මෙතන 4යි 2යි වෙනුවට 6ක් දා ගන්නවා. දැන් ওই පද්ධතිය සුළු කරගෙන යන්න තියෙන්නේ. දැන් ওই පද්ධතිය සුළු කරන්න. මෙතන තියෙනවා 1යි 3යි 6යි ශ්‍රේණිගතයි. 1 3 6 ශ්‍රේණිගතයි. අර මම කලින් කිව්ව කෙටි ක්‍රමයෙන් පාවිච්චි කරලා හදන්න 1 3 6 ශ්‍රේණිගතයි. කුඩා පොදු ගුණකාර 6 වෙයි හිතමු. මෙතන 6 වෙනුවට දාන්න පුළුවන් 6 1ක්. මෙතන 3 වෙනුවට දාන්න පුළුවන් 6 2ක්.
මෙතන එක වෙනුවට ගන්න පුළුවන් 6ව 6ක්. ඔක්කොම 6ව ඉන්නවා 9ක්. නේ? 6යි 3යි 1යි ශ්‍රේණිගතයි. පොදු ගුණාකාරය 6. 6ව මෙතනට එකක් දාන්න. 3ක් ගන්න 6ව දෙකක් දාන්න. එකක් ගන්න 6ව 6ක් දාන්න. ඔක්කොම 6 දාරිත්‍රකින් 9ක් 6යි 2යි 1යි 9යි. ඒ කියන්නේ 6 බෙදීම 9යි. තව ටිකක් සුළු කාට පස්සේ 2 බෙදීම 3යි. එහෙනම් පරිපතේන්නේ කොහොමද? මෙන්න මේ ඉන්න සෙට් එකම වෙනුවට දාගන්න 2 බෙදීම 3ක්. දෙක බෙදීම 3කුයි දෙකකුයි සමාන්තරගතවයි ඉන්නේ දැන්. දෙක බෙදීම 3කුයි දෙකකුයි සමාන්තරගතවයි ඉන්නේ. මේ ටිකට දෙක බෙදීම 3ක් දැම්මා. එහෙනම් පුළුවන් අපට සමග ධාරිතාවය හොයන්න. දෙක බෙදීම 3යි 2යි සමාන්තරගතයි එකතු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ 8 බෙදීම 3යි මයික්‍රෝෆැරඩ්. 8 බෙදීම 3යි මයික්‍රෝෆැරඩ්. හරි. අපලු මේ ගන්න. මේ බලන්න කෙලින්ම මෙතන 3යි 6යි ශ්‍රේණිගතයි. මතකද? ගුණිත බෙදීම එකතුව 3 වරක් 6 18යි 3 ධන 6 9යි 18 බෙදීම 9 2යි. මෙතන දෙකක් දාන්න පුළුවන්. අපෝ මෙන්න මෙතනක් තියෙනවා 3යි 6යි ශ්‍රේණිගතව. 3යි 6යි ශ්‍රේණිගතයි නම් එයා වෙනුවට දාන්න දෙකක්. එහෙනම් තව පොඩක් පරිපතය අපි සරල කරගත්තොත් මම මෙතන 3යි 6යි වෙනුවට දෙකක් දානවා. 3යි 6යි මෙතන ඉන්න ශ්‍රේණිගත කෙනා වෙනුවට දෙකක් දැම්මා. 4 6 කටේ ඉන්න ඔහොම. මෙතන 4යි මෙතන 6යි. අපව මෙතන 3යි 6 වෙනුවටත් මම දෙකක් දානවා. ඔන්න පරිපතේ. දැන් මෙතන 2 4 6 2 4 6 සමාන්තරගතයිනේ. සමාන්තරගතයි නම් එකතු කරන්න තියෙන්නේ නේ. 2 4 6 එකතු කරාට පස්සේ 12යි. එතකොට එන්නේ මෙන්න මේ 2 4 6 කියන තුන් දෙනා වෙනුවටම දා ගන්නවා 12ක්. දැන් 12යි මෙතන තිබුණු 4යි ශ්‍රේණිගතයි. ආයි පහලින් තව දෙකක් තියෙනවා. දොළහයි හතරයි ශ්‍රේණිගතයිනේ දෙන්නෙක්. ගුණිතයේ බෙදීම එකතුව 12 වරක් 4 48යි. බෙදන්න 12 දන 4 16න් 48 බෙදීම 16 3යි. මේ 12යි 4යි වෙනුවට තියන්න පුළුවන් 3ක්. මෙතන ඉන්නවා නැවත දෙකක්. තුනයි දෙකයි සමාන්තරගතයි. සමාන්තරගතයි නම් එකතු කරන්න තියෙන්නේ ප්‍රතිඵලය මයික්‍රෝෆැරඩ් 5යි. ඔන්න සමක ධාරිතාවේ හෙව්වා.